මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා පාදුක්ක මලගල යටවතුර පදිංචි දුව WD සිරියාවතී මහත්මිය මුණුබුරා අනුෂ්ක සංජීව සහ දූදරුවන් විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය පාදුක්ක උග්ගල්ලේ විසූ පරලොව සැපත් වී වසරක් සපිරෙන YR කරුණාවතී මෑණියන්ටත් පරලොව සැපත් WD ජිනදාස පියාණන්ටත් WD ධර්මසිරි සොහොයුරාටත් WM ජයතිස්ස WM ජයවර්ධන සහ පින් ගැනීමට හැකි සංසාරගත සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වාසනා වේවා. සසර දුකින් අත මිදීමට මේ පින් හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරමි. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ දිස්වාන ස්වන්නස්ස පබස්සරානි කමාර පුත්තේන සුනිට්ඨිතානි සංගට්ඨනානං නිදුවේ බුජස්මින් ඒකෝචරේ කග්ඝ විසාන කප්පෝති. ප්‍රඥා රූපහානි නාලිකාව තුළින් සදහම් දේශනා ශ්‍රවණය පෙර කරන්නා වූ දේශනාවේ අනුග්‍රහක බවතුන් ප්‍රමුඛව සිටින්නා වූ සදහැවර පින්නතුනි, ධර්ම දේශනාවක් යනු කරුණු පැහැදිලි කිරීමක්. තථාගතයන් වහන්සේ සමීපයට පැමිණියා වූ පුද්ගලයන් සතු දැනුම උපයෝගී කරගෙන ඉදිරියට වුන් දැනුවත් යුතු ආකාරය, දුගතිගාමී මාවතක නම් සිටින්නේ සුගතිගාමීත්වය සඳහා, සුගතිගාමී මාවතක නම් තිබෙන්නේ විනයජනෙක් නම් ආස්වාක්ඛේ ඥානය ඇති කරගෙන ජීවිතය ආක්‍රමණය කරන්නා වූ දුකින් ජීවිතය මොදවාගෙන වේදිත සුවය වෙනුවට අවේදිත සුවය, ලෞකික කෙටි කාලීන සුව වෙනුවට අහිමි වෙන සැප වෙනුවට අහිමි වෙනා වූ ලෝකෝත්තර සුවය, බුද්ධෝත්පාදයක් තුළ මිනිසත් බව ලැබීම නැමැති මේ විශේෂ අවස්ථාවේදී හිමිකර ගැනීම සඳහා කරන කරුණු පැහැදිලි කිරීමක්. දීඝනිකායේ සඳහන් වෙනා වූ දිගු සූත්‍රයේ පටන් සංයුත්ත නිකායේ සඳහන් වෙනා වූ ගාථා පදයක් දෙකක් දක්වා ඕනෑම තැනකින් මේ කියන කරුණු පැහැදිලි කිරීම තථාගතයන් වහන්සේ විසින් මැනවින් කර ඇති බව ඒවා ආධාරණ අපට තේරුම් යනවා. එබැවින් අපත් යම් අවස්ථාවලදී දිගු සූත්‍ර දේශනාවක් ගනිමින්, කෙටි සූත්‍ර දේශනාවක් ගනිමින්, ධම්මපදයේ ගාථා පද දෙකක් ගනිමින් සමාජයට විවිධාකාරයෙන් මේ කරුණු පැහැදිලි කිරීම කරනු ලබනවා. අපට අද විනයජනයන් තෝරන්න වෙලා තිබෙන්නේ අර බුදුන් වහන්සේ වදාළ පරිදි තෝරාගෙන ඔහු වෙනුවෙන් ධර්ම දේශනා කිරීමෙන් නෙවෙයි. සමාජයට ධර්ම දේශනා කිරීමෙන් තේරුම් ගන්න අයට අනුගමනය කරන්නට ඉඩ සලසා දීමෙන්. එයත් අර වගේම දෙයක් වශයෙන් මම හිතෙනවා. දහස් ගණන් මිනිසුන් හිටියාට ඔවුන්ට හොඳ නරක පින්පව් දෙක කියා දෙමින් යහපත් සුගතිගාමීත්වයක් සකස් කළා ඇරුණාම විනයජනයන් කියන කොටසට වෙනම ධර්ම දේශනාවන් කරලා තිබෙන බව තමයි තේරෙන්නේ. සෝවාන් වීමේ වාසනාව තියෙනවා කියලා දැකලයි කියලා. අනවගේ අපි මේ දේශනාව තුළ දුගතිගාමීන්ට දුගතිගාමීත්වයෙන් ඉවත් වෙන මාවත පැහැදිලි කරනවා. සුගතිගාමීත්වයේ යහපත ආයවර්ණ සැබ්බලවල උරුමේ පැහැදිලි කරනවා සංසාරිකව. තවත් එහාට ධර්ම කරුණු තිබෙන බව සමාජයට පැහැදිලි කරනු ලබනවා. එසේ පැහැදිලි කිරීම සඳහා තථාගතයන් වහන්සේ දේශනා කර වදාළා වූ සූත්‍ර දේශනා, ගාථා, උපමා අපට උදව් කරගන්න පුළුවනි. කුද්දක නිකායට අයත් සුත්ත නිපාතය තුළ
සගතා වග්ගය කියලා කියන්නේ ගාථා 10 20 30 40 එක සූත්‍රයේ තිබෙනවා. නමුත් ඒක මම දකින්නේ එක් අයෙක් වෙනුවෙන් කරපු දේශනාවක් වශයෙන් නෙවෙයි. යම් අය වෙනුවෙන් කළා වූ දේශනා එක්තැන් කළා වූ සූත්‍ර වශයෙන්. එනිසා ඒවට වෙනම නම් පවතබලා තිබෙනවා. ඒ අදාළ කරුණු ගලපගෙන දේශනා කරපු සූත්‍ර දේශනා ඒ අනුව පැහැදිලි කරනු ලබනවා. ඒ වගේ ගාපල්ලෙක් විසින් ඔක්කොම සියල්ල සූදානම් කරගෙන තිනවා වැස්සට කමක් නැහැ කියලා කියනකොට බුදුන් වහන්සේ ඒක වෙනත් පැත්තකට කෙලස් වර්ෂාවට මම තෙවෙන්නේ නැහැ කියන අර්ථයට ගලපලා දේශනා කරනවා. අනේ වගේ එකක් තමයි මේ කග්ගවිසාන සූත්‍රය කියලා කියන්නේ. මින් පෙර දේශනාවක් කරමින් මා එක ගාතාවක් තුළ මේක පැහැදිලි කළා. ඔය කග්ගවිසාන කියන පදේ සාමාන්‍යයෙන් අපි ගන්නේ කඟ වේනා කියන අර්ථයෙන්. නැත්නම් අපි සමහරට කතා කරනවා සිංහයෙක්සේ තනිව හැසිරෙන කියන පදයක්. ඒ තනිව හැසිරෙනවා කියන එකේ තේරුම අපි දකින මේ වෙනත් වටපිට පිරිසක් පරිවරා ගන්නේ නැතුව ඉන්නවා කියන එක නෙවෙයි. මේ කග්ගවිසාන සූත්‍රයේ පවතිනා විවිධ උපමා අතර එක උපමාවක් තමයි මම ඔබට මේ පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ. බලන්න මේ ගාථා පදෙන් කුමක්ද කියවෙන්නේ කියන එක. දිස්වා සුවන්නස්ස පබස්සරාණි. ඒ ගාථා පද තුනම එකට ගත්තාම තමයි ලේන දෙවෙනි පදෙත් එක්කලා කම්මාර පුත්තේන සුනිට්ඨිතානි. කම්මාර පුත්ත. අපි මේක තේරෙන සිංහලෙන් ගනිමු. සමහර විට බුද්ධ ජයන්ති පිටකය මේකට තවත් නොතේරෙන වචනයක් තමයි යොදන්නේ. ස්වර්ණකාර පුත්‍රයෙක්. රන්කාර කුලයක රන් භාණ්ඩ වලින් වැඩ කරන පුත්‍රයෙක් විසින් සුනිට්ඨිතානි මනාකොට නිමවන ලද. මොකද්ද දැකලා තියෙන්නේ? ස්වර්ණස්ස පබස්සරාණි. රත්තරනින් නිමවන ලද දිලිසෙන. මොනවද එතකොට දකින්න වෙන්නේ? රන් වලලු. ස්වර්ණකාර පුත්‍රයෙක් විසින් මනාව නිම කරන ලද දිලිසෙන රන් වලලු. හැබැයි මේවා දැකලා තියන්නේ කොහෙද දන්න ගන්න ඕන. සංගට්ඨමානාන් දුවේ බුජස්මින්. සංගට්ඨණය එකට ගැටෙනවා. කොහෙද ගැටෙන්නේ? අතෙහි. දෙකක් තියෙනකොට මේ දෙක එකට ගැටෙනවා. මේ දැක්ම උදව් වෙනවයි කියලා පෙන්නනවා. නැත්නම් මේක දැක්කපු කෙනෙක් නැත්නම් දකිනවා නම් මේ දැක්ම කඟ වේනෙක්සේ හුදකලාව හැසිරෙන්න කියලා තියෙනවා. මේක ඊළඟ ගාතාවක් තිබෙනවා. අපි ඒකත් තේරුම් ගන්න ඕන. අන්න ඒ වගේ කියන වචනේ පැහැදිලි කරනවා. ඒවං දුතියේන සහ මමස්ස. අන්න ඒ වගේ දෙවැන්නෙක් සහ මම අතර. දුතියේන සහ මමස්ස. සිදුවෙන සිදුවීමක් පැහැදිලි කරනු ලබනවා මෙන්න මේ ආකාරයට. වාචාය ලාපෝ අභිසජ්ජනාව. වාචාය ලාපෝ අනවශ්‍ය කතා සල්ලාපයන් දුක්ඛ නිරෝධය පිණිස අදාළ නොවෙන්නා වූ දෙතිස් කතා කියලා කියනවා. එහෙම එකක් ඇති වෙන්න පුළුවන් දෙවැන්නා සහ මම අතර. එහෙමත් නැත්නම් දෙවැන්නා සමග බන්ධනයක් ඇති වෙන්න පුළුවන්. සංලාප. ඒක තමයි තේරුම් ගන්න ඕන කාරණාව.
එතකොට මේකේ තුන්වෙනි පදයට මොකද්ද පෙන්වන්නේ? ඒතං බයං ආයති පෙක්ඛමානෝ. ආයති භවය මේ ජීවිතෙන් එහා පැත්තට ඇතිවෙන්නා වූ උත්පත්තිය පිළිබඳව බයක් දකින පුද්ගලයා හුදකලාව හැසිරෙනවා හැසිරෙන්න ඕන කියලා පෙන්නනවා කගවේනෙක් වගේ. දැන් හරි ලස්සන උපමාවක් මේ තියෙන්නේ. ඒවං දුතියේන සහ මමස්ස අන්න ඒ වගේ දෙවැන්නෙක් සහ මම අතර වාචාහිලාපා අභිසජ්ජනාවෝ වචනවලින් ඇතිවෙන සම්බන්ධතාවයක් සහ ඇල්මක් ඇතිවෙනවා නම් ඒක අනාගතයට බලපාන බියක් වශයෙන් දැකලා. එතම් බයං ආයති භවය කියන්නේ ඊළඟ ජීවිතේ. ඒ සංගඨනයෙන් එව නැත්නම්ගේ ඇතිවෙන්නා වූ දෙතිස් කතා සිලිපද බන්ධනයෙන් ඇලීමෙන් නැත්නම් ඒ පුද්ගලයා පිළිබඳ ඇලීමෙන් ගැටීමෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. ඒක වළක්වන්න තමයි මේ කඟ වේනෙක්සේ තනිව හැසිරෙන්න ඕනයි කියලා කියන්නේ. දැන් මේ සංගට්ඨමානානි ද්වේ බුජස්මින් අතෙහි පවතිනා වූ වලලු දෙක එකට ගැටෙනවා. දෙකක් තියෙන නිසා. අපට ඒ කරපු රන්කරුවා හෝ ලස්සන හෝ වැදගත් නැහැ. නමුත් ඒවත් ගන්න දෙයක් තියෙනවා. මොකද්ද මේ කියන කතාව? හරි ලස්සන බෞද්ධ දර්ශනයක් මේක තියෙන්නේ. මේක තේරුම් කරලා දෙන්න අපට ටිකක් චිත්තචෛතසික පිළිබඳ අවබෝධය තියෙන්න ඕන. අපේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල සිදුවෙන ගැටීමක් මේ පෙන්වන්නේ. අපි මෙහෙම ගනිමු. මේ රට නැත්තම් මේ සමාජය හැඩ ගැහිලා පවතිනවා උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කියන කාරණය තුල කිසියම් ශිල්ප ශාස්ත්‍රයෙන් දක්ෂයෙක් බවට පත් වෙලා පහසුවෙන් ජීවත් වෙන්න ඕන වැටුපක් වැඩිපුර මුදල් කොළ ගණනක් ලබා ගන්න පුළුවන් පැත්තට උගතෙක් වෙන්න ඕනයි කියන්නේ. විවිධ විෂයන් ශාස්ත්‍රයේ ඔස්සේ උගතුන් බවට පත් වුනහම දක්ෂතාවය අලෙවි කරලා ප්‍රමාණවත් මුදල් ඊට වඩා වැඩියෙන් හොයන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට මේ අයට උගතුන් බුද්ධිමතුන් කියලා කියනවා. බැලුවම මේ අය දුප්පතෙකුට වඩා ධනවතෙක්, නුගතෙකුට වඩා උගතෙක්, තවත් එහාට පත්නේතල ඇත්තෙක් බවට පත් වුනහම මනුස්සයාම ටිකක් දීප්තිමත් වෙලා අර මනාව සෑදුවා වූ ස්වර්ණාභරණය වාගේ. තවත් එහාට මේ මනාව සෑදීම පුළුල් වෙනවා. මේ ජීවිතය තුළ වෘත්තීය දක්ෂතාවයට එහා ගොස් තව එහාට බුද්ධ කාලීනව නම් වෘත්තීය හැකියාවට එහා ගොස් චිත්ත අභ්‍යන්තරය සංසුන් කරගන්නව පැත්තකුත් තිබෙනවා. නමුත් මේ උගතුන්, බුද්ධිවතුන්, ධනවතුන් කියලා කතා කරන්නා වූ මේ විවිධ පුද්ගලයන් ගාව මේ සංගට්ඨමානානි ද්වේ බුජස්මින් කියන කාරණාව නවත්ත ගන්න බැරි වෙලා තිබෙනවා. රිදිවලුත් ගැටෙනවා, ලෝකඩවලුත් ගැටෙනවා, රන්නවලුත් ගැටෙනවා. කොහොමද මේ ගැටීම අපි පෙන්වන්නේ? එක පිඟානේ බත්පත ගන්නමින් සිටින්නා වූ සහෝදරයින් ටික කලකින් විරුද්ධවාදීන් වෙනවා. ජීවිත කාලය තුළම ඔහු සහ ඇය සමග සාමයෙන් වාසය කරනවා කියලා පොරොන්දු වෙලා යතිනත් ගන්නා වූ අය ටික කලකින් දෙපැත්තකට වෙලා වාද විවාද කරගන්නවා. එකම දේශපාලන පක්ෂයකින් ආරම්භ කරමින් ටික කලක් යනකොට දෙපැත්තට වෙලා විරුද්ධවාදීන් බවට පත් වෙනවා. ඒ වගේ තව එහාටත් මේක බලන්න පුළුවන්. මේ හැම එකක් තුළම පෙන්වන්නේ සංගට්ඨමානානි ද්වේ බුජස්මින්. ඒක තමයි අර ඊළඟ ගාථාවේ පෙන්වලා තියෙන කතාවෙන් පෙන්වන්නේ.
ශ්‍රන්කරුවා මැනවින් බලලු සකස් කර තිබුණාට අතරදායන් පස් දැමුවයින් පස්සේ මේ දෙක තියෙන නිසා ගැටෙනවා. අන්න ඒ වගේ මම සමග දෙවැන්නෙක් හිටියොත් ඒවන් දුතියන සහ මමස්. ඔහු සහ දෙවැන්නා සහ මාතර මේ වචනෙන් දෙතිස් කතා ඇතිවෙන්න ගියොත් සහු සහ මාතර බන්ධනයක් ඇතිවුණොත් ඒක සසර ගමනට හේතුවක් නැත්තම් ආයති භවයක් හදනවා. ඒක වළක්වන්න තමයි මේ කොංගගෙනෙක් වගේ හැසිරෙන්න ඕන කියලා තියෙන්නේ. දැන් මේ කතා කරන එකෙන් කියවෙන්නේ බාහිර පුද්ගලයෙක් එක්කලා ඉන්න එපා තනියෙන් ඉන්න කියන එකද? නැහැ. අපි මේක තේරුම් ගන්න ඕන. මේ ඒකෝ සහ ද්වේ කියන පදේ. ඔබට තේරුම් ගන්න පුළුවන් නම් මෙහෙම බලන්න. පුද්ගලයෙක් වශයෙන් බලන්නේ නැතුව පුද්ගලයෙක් වශයෙන් ඉන්න ඔබ ඇස කන නාසය දිව කය සිත කියන දොරවල් හය පාවිච්චි කරන ආකාරය බලන්න. එවිට ඔබට රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය නම් වූ ආයතනයෙන් ගන්නා වූ අරමුණු පහක් තිබෙන බව තේරෙනවා. ඔබට මව්කුසින් බිහිවීමේදී මේ පස්දරෙන් අරමුණු ගැනීමේ හැකියාව හඳුනා ගැනීමේ හැකියාව නැහැ. අනතුරුවයි ඔබ මේ පස්දර පාවිච්චි කරලා මේ දේවල් රූප ශබ්ද ගන්ධ රසයෙන් හඳුනා ගනිමින් මෙලොවට අයිති මනෝද්වාරයක් හදාගන්නේ. අපට ඊට එහා පෙනෙන්නේ නැහැ. නමුත් අපි කල්පනා කරනවා මව්කුස තුල සිටියේදී පරලොවට අයිති මින් පෙර ජීවිතයට අයිති මනෝද්වාරයක් නොතිබුණේ නම් මව්කුස තුල කයක් නිකම්ම නිර්මාණය වෙන්නේ නැහැ කියලා. නමුත් මේ මනෝලෝකයේ හැදෙන්නේ Taman භාවිතා කරන ආකාරයෙන්. රූපය, ශබ්දය, ගන්ධය, රසය ආදී දේවල් සම්බන්ධයෙන් අපි අරමුණු ගැනීමේදී මොකද දන්නවද වෙන්නේ? ඉතා වැදගත් පදයක් තමයි තථාගතයන් වහන්සේගේ අපිට දොරවල් පහක් තිබුණාට දොරවල් පහ අරමුණු රසය ගන්නෙ නැහැ. රස විඳින්නෙත් නැහැ. දොරවල් පහට සිත පිහිටනවාය. සිත අරමුණු රසය විඳිනවාය කියන එක තමයි තථාගතයන් වහන්සේ කියන්නේ. ඔබ මේක තනිව කල්පනා කරලා බලන්න. එහෙනම් දොරවල් පහට පිහිටන සිත පිළිබඳව කතා කිරීමේදී අපිට පංචද්වාරයක් හැදෙන හැටි තේරෙනවා. සිත එකක්. නමුත් ඒක චක්කුද්වාර වෙනකොට රූපයට ඇලෙනවා, සෝතද්වාර වෙනකොට ශබ්දයට ඇලෙනවා, ගාහනද්වාර වෙනකොට ගන්ධයට ඇලෙනවා ගැටෙනවා, ජීවහාද්වාර වෙනකොට රසයට ඇලෙනවා ගැටෙනවා, කායද්වාර වෙනකොට කාය ප්‍රසාදයට ඇලෙනවා ගැටෙනවා. මෙසේ මනෝද්වාරයටත් අපට මනෝලෝකෙත් මේ කල්පනා වෙනකොට හීන පේනකොට ඔබට කිසියම් ආකාරයක ප්‍රියාකාරින් මේ ඇලීම් ගැටීම් බලන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් තනි වලල්ලක් ගැටෙනවද? දෙකක් තියෙන නිසා ගැටෙන්නේ. අන්න මේ රන්කරුවගේ මනාව සකස් කරන ලද වලලු මනාව සකස් කළා කියලා නැහැ. අතේ එහෙම හෙලවෙනකොට තමයි ගැටෙන්නේ. ඒක තමයි සද්දය ඇති වෙන්නේ. මේක උපමා කොටගෙන තමයි දෙවෙනි ගාථාවෙන් පෙන්වලා තිබෙන්නේ මේ වගේ. මම සහ අනිත් කෙනා අතර මේ වචන කතා කරන්නට යාම තුළ නැත්නම් පුද්ගලයා සම්බන්ධයෙන් ඇලීමේ ප්‍රතිරූපයක් හදන්නට යාම තුළ ගැටුමක් හේවත් සසරක් හැදෙන්න පුළුවන්. මේක වළක්වා ගන්නට මොකද්ද කරන්න ඕන කියන එකයි මේ පැහැදිලි කරන්නේ. දැන් මේක අපි පැහැදිලි කරගන්න බලමු. ඔබට ඉදිරියේදී තේරුම් කරගන්න පුළුවන්. ඔබ ඉදිරියේදී නම් විරුද්ධවාදියෙක් ඔබ සමග කතා කරන විට ඔබට එරෙහිව දෙබස් හුවමාරුවක් කරගන්නවා. එතන එක හුවමාරුවක් බවට පත් වෙන්නේ ගැටුමක් ඇති වෙන්නේ ඔබේ මතය සහ ඔහුගේ මතය දෙකක් වෙන විටනේ. හොඳයි මතය එකක් වුණොත් එහෙම එතකොට ඔහු සමග ඇලීමක් ඇති වෙනවා. දැන් මේ අපේ ජීවිතේ තව ටිකක් එහාට බලන්න. අපි මේ දෙයක් කරගන්නේ කොහෙන්ද? කයෙන්ද? නෑ. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් හෝ සිතින් එකකින්. එහෙනම් අපි ඔබට තේරෙන භාෂාවෙන් මේක කියන්න.
ඔබ යම්කිසි ප්‍රශ්නයකට මුහුණ දීලා කල්පනා කර කර ඉන්න. දැන් ඔබ තනියම ඉන්නේ. නමුත් ඔබ මුහුණ දුන්න ප්‍රශ්නයට සම්බන්ධ අදාළ පුද්ගලයාත් සමග තනිව සිටින් වාද විවාද කරගන්නවා. ඔහු සමග දොස් බස් තබා ගන්නවා. ඔහු හතුරෙක් නම් ඔහු විනාශ කරන්න සැරසුම් හදනවා. නමුත් ඔබට ඒක තේරෙන්නේ නැහැ. තනියෙන් හිතා ඉන්නකොට. හොඳයි ඔබ නින්ද පරිනිරීක්ෂණය කරන්න. ඔබ නිදාගෙන ඉන්නේ. ඔබට පෙනෙනවා ඔබගේ හතුරා සහ ඔබට පෙනෙනවා ඔබගේ මිතුරා සහ ඔබ. හතුරා සමග නම් මොකද කරන්නේ? ගැටෙනවා. අදපළදු කියනවා. දොස් බස් තබා ගන්නවා. එහෙම නැත්නම් ඔහුව විනාශ කරලා ජයග්‍රහණය ලබන්න ඕන ආකාරය පිළිබඳව හිතනවා. මිතුරා සමග නම් අල්ලාප සල්ලාපේ දෙමින් හැලෙනවා. ඔබට මේක සීනෙන් දකින්න පුළුවන්. දැන් කවුද මේ? දෙන්නෙක් නැද්ද මෙතන? එක්කෙනෙක් ඔබ, අනිත් කෙනා ඔබේ සතුරා නැත්නම් මිතුරා. මේ ද්විත්වය කියන එක ඊට පස්සේ ඔබේ ඇසේ නැද්ද? කනේ නැද්ද? නාසයේ නැද්ද? දිවේ නැද්ද? කයේ නැද්ද? සිතේ නැද්ද? ඇසේ කියන්නේ අක්සිගෝලය නෙමෙයි, කනේ කියන්නේ කම්පෙත්ත නෙමෙයි. ඇස නිසා පහළ වෙන සිතේ, කන නිසා පහළ වෙන සිතේ, නාසය නිසා පහළ වෙන සිතේ, දිව නිසා පහළ වෙන සිතේ සහ කය නිසා පහළ වෙන සිතේ සහ පස්දොර නැමැතුව පහළ වෙන සිතේ. ඒක තව වචනකින් යොදනවා එහෙනම් චක්කු විඥානයේ, සෝත විඥානයේ, ගාන විඥානයේ, જીවහා විඥානයේ, කාය විඥානයේ, මනෝ විඥානයේ. එතකොට මේ අවස්ථාව ඔබට තේරෙනවා නම් ඔබ සමග ඔබට විරුද්ධවාදීම් කර පුද්ගලයෙක් නම් ඔහුව පරාජය කරන්න, ඔහුව ගමෙන් පලවා හරින්න, රැකියාවෙන් පලවා හරින්න, තවත් එහාට ගියොත් ඝාතනය කරන්න, අවි බලය යොදා, මුදල් බලය යොදා, යන්ත්‍ර මන්ත්‍ර බලය යොදා, දේශපාලන බලය යොදා. ඒ මොකක් නිසාද? මේ දෙවන්නා ඔබට කරදරයක් නිසා. දැන් තේරෙනවද එක අතේ පවතින වලලු දෙකේ ගැටුම සංකේතවත් කරන්නේ කොමක්ද කියලා? ලාභ අලාභ සැපදුක් නින්දා ප්‍රශංසා වශයෙන් සිත බෙදා ගැනීමේදී ප්‍රියාප්‍රිය වශයෙන් හදාගත්ත දෙවැනි අරමුණ ඔබට සැනසෙල්ලින්න දෙන්නේ නැහැ. කොතරම් බරපතලද කියලා කියනවා නම් නිදාගත්තාම ඇඳේ ඔබ කොට්ට උඩ හිස තියාගෙන ඉන්නේ පැය ගණනාවකට නිින්ද යන්නේ නැහැ. අසලකටවත් නිින්ද එන්නේ නැහැ කියලා කියන්නේ. ඇයි? හිත ඇතුලේ කවුරු හරිත් එක්කලා සටනක්. තව ටිකක් පැහැදිලි කරමු. ඔබ කවුරු හෝ කෙනෙක් වෙන්න පුළුවන්. සැමියෙක් නම් බිරිඳ සහ දරුවන් දමා, බිරිඳ නම් සැමියා සහ දරුවන් දමා ඈත ප්‍රදේශයකට රැකියාවකට යනවා. දැන් ඊට පස්සේ ටික දවසක් දෙකක් යනකොට මතක් වෙනවා. දැන් ගෙදර ඉන්න සැමියා සහ දරුවන් වෙනයි, ඔබේ මතකය වෙනයි. සැමියා නම් ගෙදර ඉන්න බිරිඳ සහ දරුවන් වෙනයි, මතකයට එනකොට මතකයේ සිතුවිල්ල වෙනයි. මේක එකක් එහෙම නෙමෙයි. එහෙම නැත්නම් ඔබ සහෝදරයන් සමග සෙනෙහසින් ජීවත් වෙලා ඉඳලා රැකියාවකට යනවා. සතියක් දෙකක් තුනක පිට ඉන්න වෙනවා. දැන් ටික දවසක් යනකොට මතක් වෙනවා. ඉන්න හිටින්න බෑ, ආපහු ගෙදර එන්න හිතෙනවා. විශේෂයෙන් මෙහෙමත් මතක් කරන්න පුළුවන්. ඔය වර්තමානයේ පවතිනා වූ දින ගණන් සති ගණන් කරන භාවනාවලදී ගෙදර අතහැරලා මව්පියන් දරුවන් දමලා ඉන්න ඕන. ආපු කෙනා මහත්මයා නම් දවස් 3-4ක් යනකොට නෝනයි දරුවෝයි මතක් වෙනවා. ආපු කෙනා නෝන නම් දවස් 3-4ක් යනකොට ගෙදරයි වැඩ ටිකයි දරුවෝයි මතක් වෙනවා. දැන් ඉන්න බෑ. පැත්තක දාලා යන්න හිතෙනවා. මොකද්ද මේ ඉන්න බෑ කියන එකේ තේරුම? සිතට ආපුවම තියෙන පීඩනය නේද? ඒ මොකක් නිසාද? දරුවා නිසාද? සිතට ආපු සිතුවිල්ලේ තියෙන බලවත්කම නිසාද? දරුවා වෙනයි. මෙන්න මේ විදිහට අපි මේ බලවත් කර ගැනීම තුළ තමයි අපිට මේ ඉන්න බැරුව ආපහු යන්න වෙන්නේ. භාවනාවේදී කරන්න ඕන කාරණාව බලවත්කම අතහැර ගන්න එක කරුණාම භාවනාව අතහැරලා යන එක නෙවෙයි. නමුත් ඒකට පිළිබඳ අවබෝධයක් නැහැ. මොකද සමාධියක් වෙනමනේ හුරු කරන්න ගන්නෙ. එනම සංගට්ඨමානෝ ගැටෙන වෙලාවට ගැටෙන්න ඇරලා ගැටෙන වෙලාවට මොකද කරන්න ඕන?
තේරුම් ගන්න ඕන කාරණාව. හොඳයි අපිට මේක වෙනත් තැනක නැතිද? මා දකිනවා. ප්‍රහාණ සංඥා කියන මේ දුෂ්ට ගැටුම සමනය කිරීමට අවශ්‍ය අවස්ථාවේදී ප්‍රහාණය සඳහා තථාගතයන් වහන්සේ ඔබට ඇසෙන් කනෙන් නාසෙන් හෝ දිවෙන් හෝ කයෙන් නින්ද හැරෙන විට නින්දක් නැතුව ඉන්න මනෝද්වාරයෙන් මේ සංගට්ඨණයට ගැටීමට හේතු වෙන්නා වූ කරුණ උපදින්න ඕන. ඒකට කුමක්ද කියන්නේ? uppannං කාම විතක්කං. ලෝභ හැඟීම හටගත්තා. uppannං ව්‍යාපාද විතක්කං. තරහ හැඟීම හටගන්නවා. uppannං විහිංසා විතක්කං. ඒ තුලින් තව එහාට රිදවීමේ හැඟීම පටන් හට ගන්නවා. එකක් නෙමෙයි මේ තුන් අවස්ථාවක. ඇයි uppannං? අර මින් පෙර හතුරා මිතුරාකට බාර ගැනීමෙන් හතුරාට නම් රිදවන සහ පලිගන්න ඕනෑකමින් මිතුරාට නම් ඔහු සමග බැඳෙන අදහසින් චිතට එකතු කරලා තිබුණ නිසා. දැන් අර ඉන්න බැරුව රට දාලා එන්නේ, ඉන්න බැරුව රැකියාව දාලා ගෙදර එන්නේ, ඉන්න බැරුව යන්න හිතෙන්නේ, ඒක තමයි සංගට්ඨණය. එහෙමනම් මෙන්න මේ සන්මලු දෙක තනි අතේ තිබෙනකොට ගැටීමේ කතාව බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට ඔබේ චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ දුක සංකේතවත් කරලා තියෙනවද? ඕකේ මම දන්න අනිත් කතාවේ තිබෙන්නේ මෙතන තියෙන වලලු දෙක ගැන විතරයි, දුවේ බුජස්මින් විතරයි. අනිත් අතේ එක වලල්ලයි තිබෙන එක ගැටෙන්නේ නැහැ. දෙකක් නිසා ගැටෙන්නේ. ස්වාමීන් වහන්සේ නමක් පිණුසගා වැඩි දැක්කයි කියන කතාව ජාතක පොතේ තියෙන්නේ. ඒ ආශ්‍රිත ගාතාව තියෙන තැන තමයි මම මේ ගත්තේ. එහෙනම් මේ එකක් ගැටෙන්නේ නැහැ දෙකක් ගැටෙනවා කියන එකේ තේරුම මොකද? ඒකත්වයේ ගැටුමක් නැහැ. ද්විත්වයේ ගැටුම තියෙන්නේ. එහෙනම් බුදු සමයේ ඒකත්වයේ නිවීම වශයෙන් සහ ද්විත්වයේ දුක වශයෙන් පෙන්නනවා. එහෙනම් අපි ද්විත්වයක් හදාන දුකින් මිදෙන්න මහන්සි වුණාට සිත ඇස තුල කන තුල නාසය තුල දිව තුල මෙසේ දෙකට බෙදා ගැනීම තුල අපි ඒකෝචරය නෙවෙයිනේ. දේසද්දින් චරේ දෙවන්නා සමග හැසිරෙනවා. මේක හොතේරුම් ගන්න ලේසි. ඔබට කේන්ති ඇවිදින් ඉන්න වෙලාවට පුද්ගලයා ළඟ නැත්නම් හිත ඇතුලෙන් කොතරම් ඔබ බැන ගන්නවද ඔහු සමග පලි ගන්නවද? හිතනවද? අර ඔළුව දෙපැත්තට හරවින් නිදා ගන්න නැතුව මොකද කරන්නේ? එතකොට දෙන්නෙක් නැද්ද එතන? සහනයක්ද තියෙන්නේ? කොතරම් ආහාර ටිකක් දැවිලා ඇවිද කොතරම් ලෝභ දේශ මොහෙන් දැවේවිද? දැන් මේකේ ඊළඟ කතාවේ පෙන්නන්නේ මොකද්ද? මෙන්න මේ විදිහට ඒතං බයං ආයති පෙක්ඛමානෝ. ඊළඟ ජීවිතේ යන්න සිදු වෙනවා මෙහෙම කරොත් කියන ආයති භවයට කෙරෙහි බිය නිසා, පුනර්භවයක් ලබන්න සිදු වෙන බය නිසා මේ දෙන්නගෙන් මිදෙන්න ඕන. මම නම් දකින්නේ සම්පූර්ණයෙන්ම බුදු සමය භාවනාව මේ. නමුත් මේ භාවනාව සද්ධර්මයේ වටහාගත් අය සඳහා පමණක් නිර්දේශිතයි. අනිත් අයට මේක තේරුම් ගන්න බෑ. ඒතකොට ඉතින් රටේ තොටේ පවතින වෙනත් භාවනා කරලා සමාධියක් හදා ගැනීම ඇරුණාම ඊට එහාට යන්න දෙයක් බෑ. ඒ නිසා තමයි මේ පඤ්ඤාවං තස්ස අයං ධම්මෝ න අයං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන පදය වෙනම පවතින අෂ්ටමහා පුරුෂ විචාරකවල විතරක් නෙමෙයි බුදුන් වහන්සේ වදාළ තැන්වල. අයං ධම්මෝ මේ අපි ළඟ තිබෙනා වූ මේ ඝට්ටන නිමා කර ගන්න ඕන. දැන් ඝට්ටන නිමා කර ගන්න සමාජය නම් මොකද කරන්නේ? තමන් ඉතුරු කරලා හතුරාව ඝාතනය කරනවා. අපි ගනිමුකෝ පාතාල ලෝකේ කියලා. පාතාල ලෝකේ අපි ඒක කියමුකෝ බල ප්‍රදේශ කියලා. බල ප්‍රදේශ බෙදා ගන්නට යාමේදී ගැටුම් ඇති වෙනවා. දැන් තමා සහ හතුරා. ඊට පස්සේ මේ ගැටුම වුන් කෙලවර කරගන්න හදන්නේ අර තමා ගැලවෙන්න සතුරා ඝාතනය කිරීමෙන්. එහෙම තමයි ඒගොල්ලෝ දුත්තේ විනාශ කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කිසි විටකත් දෙවන්නේක් බාහිර සමාජයේ ඝාතනය කරන්න. මේ දෙවන්නා තමන්ගේ හිතේ තුල පවතිනා වූ මේ ගැටෙන ස්වභාවය ඉවත් කරගන්න බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. එතකොට තනි වුණාම ගැටුමක් නැහැ. ඔය තනි වෙනවා කියන්නේ පිරිසක් නැතුව තනියෙන් ඉන්නවා කියන එක නෙමෙයි. මේක තවත් මේ කග්ගවිසාන සූත්‍රයේ ඒකෝචරය කියලා ගාථා 30ක 40ක තියෙනවා. හුදකලාව හැසිරෙන්න ඕන.
මේ පිළිබඳව සාමාන්‍ය සමාජයට වැටහිල්ලක් නැහැ. මම දකිනවා කිසි විදිහකින්වත් මේ සමාජයට හුදකලා වෙන්න බෑ. බස් රථයක යන්න වාඩි වෙච්ච ගමන් නිදි. බාහිර ලෝකෙට මුහුණ දෙලා යන්න පුළුවන් කිසි කෙනෙක් නැහැ. නිදි කියන්නේ බාහිර ලෝකේ ප්‍රිය නැහැ. ඊට පස්සේ නිින්දෙන් දෙද්දිත්වයක් සමග ඉන්නේ. එතකොට ගෙදර පොඩ්ඩක් වෙලා ඉන්න බලන්න පාළුයි. එක්ක රේඩියෝ එක විවෘත කරගන්න ඕන, නැත්නම් රූපවාහිනිය විවෘත කරගන්න ඕන, නැත්නම් බුලත් පිටක් කන්න ඕන, නැත්නම් සිගරට් එකක් වොන්න ඕන. අර නිකන් සිත තියාගන්න බැරිකමට පාළුවම කන්න කටහොල හොල ඉන්න එක. ආහාරයක් නොවන ආහාරයක් නේ බුලත් පිට කියන්නේ. දැන් කටහොල වන්න හිතෙමු වෙලා. එතකොට අර හුදකලාවට තනිවට මුහුණ දෙන්න බෑ. පාළුයි බයයි දුකයි. පෘථග්ජන කවුරුත් කැමති නෑ මේකට මුහුණ දෙන්න. නමුත් මේක තේරුම් ගත්තොත් ඔය අල්ලාප සල්ලාපේ දෙන ප්‍රියශීලී දෙවන්නාට වඩා හොඳ හුදකලාවක් හිත ඇතුලේ තියෙනවා. ඒකට තමයි මේ ඒකෝචරය නැත්තම් උත්තරීතර හුදකලාව කියන වචනේ පාවිච්චි කරන්නේ. මට මතකයි ඉංග්‍රීසි ජාතකයෙක් ලංකාවට ආ වෙලාවක කරපු ප්‍රකාශයක් පුවත්පතක තිබුණා. වසර 30කට විතර ඉස්සර මං හිතන්නේ. 30කට හෝ 20කට ඉස්සර. ඇසුරු කිරීමට හුදකලාව තරම් මිතුරෙක් තවත් නැත. හමුුණොත් ඔබ අතහරින්නේද නැත. මොකද මේ කියන්නේ? මේ කැලේ ගිහින් තනි වෙන එක එහෙම නෙමෙයි. කැලෙත් පුළුවනි, ඕක පන්සලෙත් පුළුවනි, ගෙදරත් පුළුවනි, හතරමං හන්දිය එකත් පුළුවනි කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. අන්න එහෙම මේ ආධ්‍යාත්මික ගවේෂණයක් මේ පෙන්වන්නේ. හොඳයි අපි තව ටිකක් එහාට යමු. එතකොට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේක. ඇස ප්‍රධාන වෙනවා රූපේට. රූපය තමයි අර අපි හතුරා මිතුරා බවට පත් කරගන්නේ. මිතුරා නම් ඒක ප්‍රිය කරනවා, හතුරා නම් අප්‍රිය කරනවා. අර දෙතිස් කතාවලට යොමු වෙන්න පුළුවන් දෙවන්නා සමග එහෙම නැත්නම් ඔහු සමග සම්බන්ධයක් ඇති වෙන්න පුළුවන්. අර පෙන්වන්නේ දෙපැත්ත. ලෝභ මෝහ ඇති වෙන ආකාරය. දෙවන්නා සමග කියන්නේ බාහිරින් ඉන්න කෙනෙක් සම්බන්ධ නෙමෙයි, මේ අරමුණු දෙකට බෙදාගෙන පාවිච්චි කරන්න යාමේදී අරමුණ කෙරෙහි ඇති වෙන්නා වූ හැඟීමට මේ නමක් තියන්නේ. කොහොමද මේක වෙන්නේ? ඇසට හමු වෙන්නා වූ රූපය මුල්කට ගත්තාම රූපේ ඇලීමට රූප තණ්හා කියනවා. රූපේ එපා කියලා ප්‍රතික්ෂේප කිරීමටත් ඒකමයි කියන්නේ. එතකොට දෙවන්නා කවුරු කියලාද අපි හොයාගන්නේ? ශබ්දේදිත් මෙහෙමයි. ළමා කාලෙන් පසුවට යනකොට මේ ශබ්දය සම්බන්ධයෙන් ප්‍රිය අප්‍රිය. ඒක ලෝකේ තියෙන ශබ්ද සම්බන්ධයෙන් ප්‍රිය අප්‍රිය බවක් නෙමෙයි. ඒවා සම්බන්ධයෙන් Tamanගේ පෞද්ගලික බෙදා ගැනීම. මම උදාහරණ වශයෙන් මගේ දේශනාවල පෙන්නලා තිබෙන්නේ ഘോഷාකාරී සංගීතයට ප්‍රිය කරොත් ඔහුට ඒට ප්‍රියයි. එනම් රාගධාරී සංගීතය අප්‍රියයි. රාගදාසී සංගීතය හැදෑරුවොත් ඒක ප්‍රියයි, ഘോഷාකාරී සංගීතය අප්‍රියයි. අර ප්‍රිය අප්‍රිය දෙක හැදෙනවා කොහොමද? රූපයෙන් පමණක් පෙන්වපුවම, ශබ්දයෙන් පමණක් පෙන්වපුවම රූපේනුත් දැනගන්න. ගන්ධයේ රසේනුත් දැනගන්න. දැන් මේ දෙවන්න හැදෙන්නේ කොහොමද? තථාගතයන් වහන්සේ බද්දේකරත් සූත්‍රවල පැහැදිලි කරන ලබනවා දෙවන්නට කියන නමක්. යමෙක් නිවසේ හෝ වැඩපොලේ හෝ වනාන්තරයේ හෝ හතරමං හන්දියක හෝ වාසය කරද්දී හිත තුළින් මේ දෙවන්නේක් ඉන්නවා නම් ඔහු දෙවන්නා සමග වාසය. මේ දෙවන්නා පුද්ගලයෙක් නෙමෙයි. මේ ද්විත්වය පෙන්වනු ලබන්නේ එක්කෙනෙක්. ඔබ දෙවන්නා රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, පොට්ටබ්බ තණ්හාව. තණ්හාව සමග තමයි ගැටුනේ තියෙන්නේ. වලලු දෙකේ ගැටුම පෙන්වන්නේ මෙන්න මේක තමයි දෙවන්නා. දැන් ඔබ මැරෙනවද දෙවන්න මරනවද? සැනසෙල්ලේ ඉන්න ඕන නම්. එහෙම නැත්නම් ඔබ පෘථග්ජන භාවිතය කුමක්ද? මේක දෙකෙන් එකක් බේර ගන්න ඕන. හැමදාම මෙහෙම ඉවසලා ඉන්න පුළුවන් කමක් නැහැ. අන්න ඊට පස්සේ පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් බාහිර සමාජයේ ඉන්න තමන්ගේ හිතේ හදාගත්ත හතුරාගෙන් නිදහස් වෙන්න බාහිර සමාජයේ විරුද්ධවාදියාව
රැකියාවෙන් ඉවත් කරන්න, ස්ථානමාරුවක් ලබා දෙන්න, මන්තර ගුරුකමක් කරලා වනසන්නට, විදේශපාලන බලය යොදලා වනසන්නට, වෙඩි තබා වනසන්නට ඔන්න දිත්තේ නැති කරන්න හදන හැටි. එකක් කඩතුළු මකන්නට ගොස් අනේ මට වුණ කාර්යා, දෙකක් කඩතුළු සනාදුන්නයි කම්මලේ ආචාර්යා කියලා ලස්සන ගවියක් තියෙනවා. මෙහෙම කරදරයක් බවට පත් කරන පුද්ගලයෙක් නැති කරන්න ගියොත් ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ පුද්ගලයා ඒක තේරුම් අරගෙන ඊට එරෙහි වෙලා ඔබව ඝාතනය කරනවා. එහෙම නැත්නම් මේ රහස එළියලා ඔබට හිර දඬුවම් විඳින්න වෙනවා. බලාපොරොත්තු වෙන සැනසීම හම් වෙන්නේ නැහැ. හැමෝම මේ වගේ වැඩ රහසිගතව කරලා සැනසෙල්ල ඉඳ හම් වෙයි කියලා දැනෙනවා. නමුත් එළි වෙන්නේ නැති තාක්කල් හදවත දුක් දෙනවා මේකට තමන් කරපු අපරාධය වැරද්ද සම්බන්ධයෙන්. එහෙම නැත්නම් අහු වුණාම ඉඳවන්න වෙනවා. ඒ නිසා බුදු සමයෙන් උගන්වන්නේ බාහිර වශයෙන් තමන්ට විරුද්ධ වෙන පුද්ගලයෙක් නැති කරලා මේ සැනසෙල්ල හම් වෙයි කියලා. නමුත් ඕකමයි මේ සමාජය කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒකෝ චරේකග්ග විසාන කප්පෝ. කඟවේනෙක් වගේ හුදකලා වෙන්න කියලා පෙන්නනවා. එහෙනම් මෙතෙන්ට මුහුණ දෙන්න අවශ්‍ය ධර්ම අවබෝධය නැතුව මේකට මුහුණ දෙන්න බෑ. ඕක තමයි පාලියෙන් පෙන්නන්නේ ජානතෝ හම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමීනෝ අජානතෝ නෝ අපස්සතෝ කියලා. දන්නා කෙනාට මේ දුකට හේතුව අයින් කිරීමටම වදාරනවා, නොදන්නා කෙනාට හෝ නොදකින කෙනාට නෙමෙයි. කුමක් නොදන්නා කෙනාටද නොදකින කෙනාටද? එහෙමත් පැහැදිලි කර වදාරනවා. නුවණින් මෙනෙහි කිරීම දන්නා කෙනාට සහ දක්නා කෙනාටය. අන්න මේ නුවණින් මෙනෙහි කිරීම කියන එක මේ ඇසට, කනට, නාසයට, දිවට, කයට අරමුණු වෙන මොහොතට පාවිච්චි කරන්න ඕන දෙයක්. නමුත් සංසාරයේ පුරාම මෙනෙහි කළේ නුවණින් නෙවෙයි. නුවණින්. ඒකට කියන අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන වචනේ සමාජයේ තිබුණාට ගැඹුරු අර්ථයක් සමාජයේ කියවෙන අය අතරින් කියවෙන්නේ නැහැ. වචනේ විතරයි පාවිච්චි වෙන්නේ. සිහිනුවණින් බලන්න ඕනේ යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. ගහන්න, මරන්න, කපන්න, කොටන්න, පලිගන්න, රිදවන්න හිතනවා නම් එතන තියෙන අයෝනිසෝ මනසිකාරය. එහෙමත් නැත්නම් ලෝභ චේතනා, ද්වේෂ චේතනා, මෝහ චේතනා පාවිච්චි කරලා ජය ගන්න හිතනවා නම් එතන පවතින අයෝනිසෝ මනසිකාරය. නුවණින්. ඒක පෘථග්ජන භාවය. එහෙම කරන්න නොසිතන එක. ආරණ්‍ය සූත්‍රවල පෙන්වන්නේ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසාව විතර්කයේ කියන තුන එන්න පුළුවන්. උප්පන්නං කාම විතක්කං, ව්‍යාපාද විතක්කං, විහිංසාව විතක්කං. සද්ධර්මයේ තේරුම් ගත්තේ නැති කෙනාට නාදිවාසේති පජහති විනෝදේති බියන්තේ කරොත් අනභවං ගමේති ගැලපෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඔහු ඊට පස්සේ උමතු බවට පත් වෙනවා. මෙමදු පුද්ගලයෙක් තනි වුණොත් වනාන්තරය තුල ගඟට පනින්න පුළුවන්, සිව්දිනසා ගන්න පුළුවන්, උම්මන්තකෙක් වෙන්න පුළුවන්, කෝච්චියට පනින්න පුළුවන්, මේ සියල්ල වෙන්න පුළුවන්. පහසු ක්‍රමය මොකද්ද? ත්‍රිවිධනසා ගන්න හිතෙනවා හිර වෙනකොට ඊට වඩා විකල්පයක් තේරෙන්නේ නැහැ. එනිසා තථාගතයන් වහන්සේ මේ පිළිබඳ අවබෝධයක් දීලත් තිබෙනවා. කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ උපදින ලාවට ඒක දරා ගන්න බැරි නම් මිනිසුන් වාසය නොකරන දිගුදුර ඇති සෙනසුන් වලට තනි වෙන්න එපා. ඒ තනිවීම නෙමෙයි හුදකලාව කියලා කියන්නේ. එහෙනම් මේ පෙන්වන්නෙත් කුමක්ද? තණ්හාය විප්පමුත්තසනත්ති සෝකෝ සෝකෝ බයං. තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති බයං. සෝකේ සහ බය ජනිත කරන්නේ තණ්හාව විසින්. හැබැයි තණ්හාව හරියට හඳුනා ගන්න ඕන. ඒ තණ්හාව නැත්තම් බය ශෝක නැහැ. එහෙනම් මේ අරමුණේ දිත්වෙන් තනි වෙන හැටි නෙමෙයි පෙන්වන්නේ. ගැටුම හටගන්නේ දෙන්නෙක් නම් තනි වුණාම ගැටුම හටගන්නේ. කවුද අයින් කරන්න ඕන? ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය. ඔන්න මේ කරුණ තේරුම් ගන්න පුළුවන් වුණාම ඔබ පුද්ගලයා බෙදා ගන්නවා ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් සහ සිතෙන් සිදුවෙන වර්තමාන ක්‍රියාවක් බවට. ඒ වර්තමාන ක්‍රියාවේදී සතිමත් වෙන්න ඕන කියලා තේරුම් ගන්නවා. එහෙම නැතුව අර සියල්ල එක දවසකට, දවස් කීපයකට පැත්තකින් තියලා
එනකල් ඔහොම ඉන්න කියලා. පොය දවස නම් එනකල් ගෙදර ඉන්න කියලා. ගෙදරටයි පොකොස් ගහටයි මඩුවටයි දරුවන්ටයි සත්තුන්ටයි ඉන්න කියලා යනවා. එක දවසක් අමාරුවෙන් හිටියා කියන්න වෙනවා. අර දවස් 14ක් ඉන්න ගිහ දෙක තුනක් යනකොට මතක් වෙනකොට ඉන්න බැරිකම තමයි අර දිත්තේ ගැටුම කියන්නේ. යන්නම හිතෙනවා. ඒ ඇයි? ගෙදර තිබෙන දරුවා සහ ඔබේ සිතුවිල්ල එකක් වශයෙන් හිතන නිසා. දරුවා වෙනම ඉන්නවා. දරුවා කෙරෙහි ඔබේ ඇල්ම හෝ ගැටීම ඔබේ සිතේ වෙනම තියෙනවා. ඒක ආපුවම ඔබට ඉන්න බැරි දරුවා නිසා නෙමෙයි. අර දේශය ආපුවම විරුද්ධවාදියා සමග හිතෙන් දැවෙන්නේ ලෝක විරුද්ධවාදියෙක් ඉන්න නිසා නෙමෙයි. තමන්ගේ හිතේ විරුද්ධවාදියා ඉන්න නිසා. දිත්තේ තියෙන නිසා. මෙන්න මේ එකක් අඩු කරගන්න එක තමයි මේ ඒකෝචරේ කියන වචනෙන් පෙන්වන්නේ. ඒ සඳහා අනුගමනීය ප්‍රතිපදාවක් තියෙනවා. බුදුන් වහන්සේ ලෝකෙට උගන්වන්නේ ඒක. එහෙනම් ඒකට අපට අවබෝධයක් තියෙන්න වෙනවා වර්තමාන මොහොත පිළිබඳව. මේ වර්තමාන මොහොත සිංහල ව්‍යාකරණයේ හෝ ඉතිහාසයේ වර්තමානයේ නෙවෙයි. ඉතිහාසයේ ගත වුණ පැත්ත අනාගතය, අතීතය, එන්න තියෙන පැත්ත අනාගතය. ඉස්සර ජීවිතයේ අතීතය, මතු ජීවිතයේ අනාගතය කියලාත් ගන්න පුළුවන්. මේ ජීවිතේ වර්තමානය. එහෙම නැත්නම් සිංහල භාෂාව කතා කරනකොටත් ඔක කතා කරනවා. නමුත් මේ වර්තමානය කියන එක පැහැදිලි කරන ආකාරය ඔය මාන කියන පදේ යොදන්නේ මේ මොහොතේ කියන අර්ථය ගන්න. මින් කියන අර්ථය ගන්න. කතා කරමින්, හඬමින්, සිනාසෙමින්. අපි ගන්නවා හඬමින් සිනාසෙමින් කියලා. හඬමින් සිනාසෙන්න බෑ. හඬලා ඉවර වුණාම සිනාසෙන්න පුළුවන්. සිනාසෙලා ඉවරලා හඬන්න පුළුවන්. එකනේ කරන්න පුළුවන්. වර්තමාන මොහොතේ මිනිස්සෙකුට කළ හැක්කේ එක දෙයයි. ඒක දෙය ඇසෙන් කරන්න පුළුවනි, කනෙන් කරන්න පුළුවනි, නාසයෙන් කරන්න පුළුවනි, දිවෙන් කරන්න පුළුවනි, කයෙන් කරන්න පුළුවනි, සිතෙන් කරන්න පුළුවනි. ඒ මොහොත ගැන කල්පනා කරන්න ඕන. ලෝකෙට උදා වෙන්නේ මේ මොහොත පමණයි. කොතරම් අතීතයක් ඉතිහාසයේ සඳහන් වුණත්, කොතරම් අනාගතයක් ලෝකෙ ඉස්සර තිබුණත් ඒක ගෙවෙන්නේ වර්තමානයේ නැමැති මොහොතට. මේ වර්තමාන මොහොතේ හටගන්න දේ සඳහන් කරනු ලබන්නේ පාලියෙහි පච්චුප්පන්නංචයෝ ධම්මං. පච්චුප්පන්නාචේ බුද්ධා කියලා ඔබ පච්චුප්පන්න කියන එක වර්තමාන කියන අර්ථයෙන් අරන් ඇති මේ කාලේ බුදුවරයෙක් කියන අර්ථයෙන්. පච්ච උප්පන්න කියන පදේ ගන්න. පච්ච ප්‍රත්‍යයන්ගෙන් උප්පන්න හටගත්. යම් දහමක්. එහෙනම් ඇසේ නම් ප්‍රසාදයත්, ගෝචර රූපයත්, ආලෝකයත්, මනසිකාරයත්, චක්කු විඥානයත් ප්‍රත්‍ය හටගන්නේ යම් දහම. දැක්ුණාම ඉස්සරහින් ඉන්න පුද්ගලයා හතුරා නම් ද්වේෂයක් හටගනී. ඉස්සරහින් ඉන්න පුද්ගලයා මිතුරා නම් ලෝභයක් හටගනී. යෝ ධම්මං. කනට ගන්න බැරිද අපට? කනට වෙනස් වෙන්නේ ප්‍රසාදේ හරියනවා. සෝත ප්‍රසාදයේ ගෝචර රූපයේ ස්වරූපේ නෙමෙයි ශබ්ද රූපය. ආලෝක වෙනට වාදයෝදායි තරංග. මනසිකාරය. චක්කු සෝත සම්පස්සේ, සෝත විඥානේ, සප්තුක්ඛ උපේක්ෂා වේසනා. මේ ටික එකතු වෙන එකට තමයි පච්චුප්පන්න. එඳ පච්චුප්පන්න තියෙන්නේ පොතේ නෙවෙයි. ඇස, කන, නාසය, දිව, කය හෝ සිත භාවිතා කරන මේ මොහොතට යම් දහමක් මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගනීද එය එතන එතන නුවණින් බලන්න. නුවණින් බලනකොට මොකද වෙන්නේ? නුනුවණින් බලනකොට මොකද වෙන්නේ? අන්න මේ බලලු දෙකේ කතාව එතන නුනෙන් බැලීම තමයි බලලු දෙකේ කතාව කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ගැටෙනකොට සද්දයක් එනවා. ඒ වගේ මතය ගැටෙන විට Tamanට ගැළපෙන හෝ නොගැළපෙන එක තුල තමයි මේ ශබ්ද විශාල වශයෙන් එන්නේ. ශබ්ද විස්පිට වෙනවා ඊට පස්සේ. ද්වේෂයේ වශයෙන් වචනෙන් තව විවිධ ක්‍රියාකාරකම් තුලින්. නමුත් මේක පෙන්වන්නේ සිතේ ඇතිවෙනා වූ දිත්තේ ගැටීම කියලා. ඔය බුදුදහමේ සිත සංසුන් කිරීම කියලා කියන්නේ ඔය දිත්තේ තියාගෙන වෙනම සංසුන් සමාධියක් හදාගන්නවට නෙවෙයි. ඒක ලෝකේ තිබුණ දෙයක්. කෙලෙස් යටපත් කර ගැනීම තුළ කෙටි කාලීනව ඒ දිත්තෙන් මග ඇර ඉන්න සමාධියක්.
ඒ ලෝභය දේශේ නැමති දිත්තේ නෑ. නමුත් සමාධිය සංසුන් බවත් එක්ක දිත්තයක් තියෙනවා ඊට පස්සේ. ඒ කියන්නේ ඒ සංසුන් භවයේ ඉන්නෙක් තියෙනවා, ඉන්න කෙනෙක් ඉන්නවා. රූපී ධානය, අරූපී ධානයේ සංසුන් බවක් තිබුණාට කල්ප ගානක් එකේ මම ඉන්නවා. දිත්තේ අයින් කරගන්න බැරි වුණා. නමුත් ඒකේ රූපේ, ශබ්දේ හතුරා මිතුරා කියලා නැති නිසා සංසුන් බවක් තියෙන නිසා ඒකත්වයක් කියලා හිතනවා. දැන් අපට එහෙමනම් තථාගතයන් වහන්සේ වදාළ තව වචනයක් මෙතෙන්ට ගන්න ඕන. ජීවත් වෙන්න ගිහින් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු සමග ආසක්ත වීමේදී, ඇලීමේදී, ගැටීමේදී මෙසේ ඇලෙන සහ ගැටෙන කාරණා මගින් ඔබේ සිත දෙකට බෙදා ගැනීම 100ක් හදා ගනීද? එවිට 100 මතුවෙන මොහොතේදී ඔබ දුක් 100ක් විඳින්න වෙනවා. දැන් දුකින් මිදීම සඳහා දුකට හේතු අයින් කරන්න ඕනේ. දුකේ හේතුය ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය. ඒ චතුස්සත්‍ය තමයි මේ පැහැදිලි කරන්නේ. මොකද්ද නැති කරන්න ඕන? ඔබ වෙල්ල කපා ගන්න ඕනද? නෑ. ඔබ ඉන්න ඕනේ. දුකින් මිදෙන්න ඔබ ඉන්න ඕනේ. නැත්නම් ඒ සුවය ලබන්න ඔබ ඉන්න ඕනේ. එහෙනම් අයින් කරන්න ඕන කවුද? දෙවැන්නා. දෙවැන්නා අයින් කිරීමේ පිළිවෙතේ හැසිරෙනවට කියනවා ඒකෝචරේ කග්ගවිසාන කප්පෝ. කඟ වේනෙක්සේ නොබියව කඟ වෙන ගැන පෙන්වන්නේ එඩිතර ඉදිරියට යන කියන එක. මේ එඩිතර ඉදිරියට යාම සඳහා ඔබට මේ අර ගාථාවේ පෙන්නපෝ ඒ නිසා මතු ජීවිතේ උත්පත්තියක් ලබන්න සිදු වෙනවා මේ දිත්තේ හෙල්මෝට් කරන කෙනෙක් තේරුනොත් එහෙම. ඒතන් බයං ආයතින් පෙක්කමානෝ. ඊළඟ භවයේ උපදින්න තිබෙන්නා වූ බය නිසා මේ දෙවන්නත් එක්ක හිටියොත් තමයි හිත ඇතුළට පස් දොරෙන් නිඳට යනකොට මනෝද්වාරය තුළ දෙන්නෙක් ඉන්නෙත්. මේක හරි ලස්සන දෙයක්. ඔබ සුදු ඇඳුමින් සැරසී, පාට ඇඳුමකින් සැරසී, එහෙම නැත්නම් යුරෝපීය ඇඳුමකින් සැරසී ටයි කෝට් දාගෙන වැදගත් ලීලාවෙන් බාහිර සමාජයට ඇඳුමින් ඉන්නවා. ඒක තමයි සමාජයේ ඉන්න ඕන විදිහ. නමුත් ඇත්තටම ඔබ ඔබේ මනෝද්වාරයට යොමු කරලා බලන්න හීනේදී හෝ කල්පනාවේදී ඔබ කවුද කියලා. ඔය කියන තරම්ම සුචරිතවාදීෙක්ද, සිල්වතෙක්ද, නැත්නම් රහසිගතව හිතින් යම් යම් සැලසුම් කරනවාද? පලිගන්න, රිදවන්න, මාරු කරන්න, අන්සතු දේවල් අයිති කරගන්න, එහෙම නැත්නම් අහිමි සම්පතක් හිමි කරගන්න අර රජ්ජුරුව කිරුවා වගේ වැඩක්. ජාතක පොතේ රජ්ජුරු කෙනෙක්, රජ කෙනෙක් මෙහෙම කරනවා. කොහොමද කරන්නේ? බොහෝව මරන්න හිතනවා. මරන්න විදියක් නැහැ. ඊට පස්සේ කියනවා මොනවද කඩුපුළුයි අරණුවන් මැටිද මොනවද ගේන්න කියලා. ඈත ගිහින් අරන් එන්න ඕන. එනකොට ගේට්ටුව වහලා. දැන් ඇතුළට යන්න විදිහක් නැහැ, මරන්න පුළුවන්. තව තැනක පෙන්නනවා. බිරිඳ සහ සැමියෙක් ලැබුම් ගන්නවා නුවර. බැලුවහම මේ කාන්තාව හරි අලංකාරයි, සුන්දර කාන්තාවක්. හොයලා බලපුවම සස්වාමිකයි, අයිති කරගන්න විදිහක් නැහැ. අයිති කරගන්න ඕන මොකද කරන්න ඕන? රාජ්‍ය බලය යොදලා සැමියා මරන්න ඕන. ඊට පස්සේ රාත්‍රියේ මොකද කරන්නේ? රජුරුවන්ගේ මරකත මැණික හරි විශේෂ මැණිකක් මොහුන් පිටතට යන වාහනයට දානවා. වදාළ ප්‍රසිද්ධියක් කරනවා රජුරුවන්ගේ මරකත මැණික හොරු අරන් කියලා. පිටුවීමේ දොරටුවේදී පරීක්ෂා කරලා ඔහුගේ කරත්තේ තිබිලා මැණික හොයා ගන්නවා. මෙයා හොරා බවට පත් කරනවා. එයා හොරෙක් නෙමෙයි. නමුත් රජුරුව මෙයා හොරා බවට පත් කළා. දැන් කෙලින්ම හිස කතා දාපුවාම අස්වාමික කාන්තාව රජයේ සතුයි. මේ බලන්න රාජ්‍ය කෛරාටිකකම ක්‍රියාත්මක වෙන හැටි. අදත් ඔවා තියෙනවා. ඔබේ හිත තුළ මේක දැක ගන්න. මේකට බුදු සමය තුළ ඉඩ නැහැ. මේක හිංසාව. මේක පලි ගැනීම. මේක වෛරය. මේ දෙවැන්නා. ඔබේ හිත තුළ ඉන්න කෙනා කොතරම් සමාජයට හිත කරද, පරිසරයට හිත කරද, දරුවන්ට හිත කරද, ආත්මාර්ථකාමීද නැද්ද ඔබ පරීක්ෂා කරලා හොයාගන්න. මිනිසත්කම රජයනවා කියන්නේ මේ දෙම අයින් වෙන්න ඕන හිතින්. අයින් වෙනවා කියලා කියන්නේ මෙහෙ කෙරෙන්නේ නැත්නම් හීන ලෝකෙට යන්නේ නැහැ. මෙහෙ කළොත් හීන ලෝකෙට යනවා. හරිම සුන්දර තැනක් මම මේ පෙන්නන්නේ. අර රහතන් වහන්සේට හීන පේන්නේ නැහැ කියන වචනෙන් කියන්න උත්සාහ කරන්නේ ඔය උපේක්ෂා සහගතව වාසය කරන මනෝද්වාරයේ අර ගැටුම් නැහැ. එහෙනම් සංසුන් නින්දක්. හදන්න මේක තේරෙනවා. හිත හැදෙනකොට Tamanට තේරෙවි සුවසේ නින්ද යන බව සහ ගැටුමක් නැති බව. එහෙනම්
හොරකම මැරකම ජඩකම බොරුව වංචාව සියල්ල කරන්න ගිහින් ඒ ඔක්කොම දෙවැන්නෝ. මේ දෙවැන්න සංඛ්‍යාව වැඩි තරමට දවල්ට විවේකයකුත් නැහැ, කල්පනා විවේකයකුත් නැහැ, නිින්ද කොහොමත් විවේකයක් නැහැ. වෙවුලනවා, දාඩිය දානවා, බය වෙලා කෑ ගහලා නැගිටිනවා, හු කියනවා. තියෙන සමාජයයි. සෝසියද නිදාගන්නේ. අවදි වෙනකොට තේරෙනවා හීනයක් කියලා. නමුත් හීනේ පෙනෙන කල් මේකේ දුක නැද්ද? ඔබට මේ හීනේ පේන තැන වගේ තැනකට වැටෙන්න වුණොත් එහෙම අවුරුදු 7-8000ක් ඉන්න. කයක් නැති වුණාට පේනකොට ඒක බොරුද? ඔය බොහෝ වැරදි කරපු පුද්ගලයෝ මරණාසන්න මොහොතේ වැටෙන්නේ මෙතෙන්ද. ගෙදර නම් මේ වගේ දුක් සහගත තැනකට වැටුනහම අම්මා හෝ තාත්තා හෝ සහෝදරයෙක් හෝ අවදි කරයි කෑ ගහනකොට. නමුත් අර මනෝලෝකෙට වැටුනොත් අවදි කරන්න කෙනෙක් නැහැ. ඒකට අදාළ දඬුවම ගිනි මගින්, ජලය මගින්, හතුරන් මගින්, අවි මගින් සහ අදාළ සියල්ල හිතේ පහළ වෙලා අවුරුදු 7-800ක්ද 7-1000ක්ද කියන්න මට හරියට තේරෙන්නේ නැහැ. වේදනාව විපාකයේ ඉවර වෙනතුරු ගෙවන්න ඕන. එතකොට ඒක තියෙන අපායක්ද, Taman දුෂ්ටකම් කරලා හදාගත්ත අපායක්ද? නැක තියෙන අපායක් නෙමෙයි, Taman කළා වූ දුෂ්ටකමට ලැබෙන විපාකය. මෙන්න මේ විදිහටයි මිනිසුන් වැරදි දේවල් කරලා ජීවිතයෙන් සමගන්නා විට මනිස්කම අහිමි වෙන්නා වූ විඳවන්න ලෝකයක් හදාන යන්නේ. ඒතං බයං ආයතිපෙක්ඛමානෝ. අර දෙවන්නත් එක්කලා අල්ලාපසල්පේ දෙන්න ගිහිල්ලා ඇලෙන්න ගිහින්, දෙතිස් කතා නැත්තම් ඒවා කියන්න ගිහින් සහ ඇලෙන්න ගිහින් එහෙනම් අනාගතයක් හැදෙනවා. ඒකෙන් මිදෙන්න තමයි එහෙනම් ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. මොකද මේ කරන්න ඕනේ? වර්තමාන මොහොතේ පච්චුප්පන්නං චයෝදම්මං කියන්නේ ඇහැට කනට නාසයට හමු වෙන වර්තමානයේ හමු වෙන එකට. එතනම ඒ ආපු දේ මගේද මමද මගේ ආත්මද හතුරාද මිතුරාද? හතුරා නම් ඇලෙනවා, මිතුරා නම් ගැටෙනවා. ඔය සිත තේරුම් ගත්ත නැති පුද්ගලයාට තමයි කොහෙ ගියත් ඉන්න බැරුව ආපහු එන්න හිතෙන්නේ. තේරුම් ගත්තොත් ගෙදර දරුවන් හිටිය බිරිඳ හිටියේ අවශ්‍ය යුතුකම් ඉටු කරලා ආව නම් මේකේ වේදනාවක් නැහැ, තල්ලුවක් නැහැ, ඉවසන්න බැරිකමක් නැහැ. ඒක පෘථග්ජන ලෝකේ තියෙන ලක්ෂණයක්. ඒ කියන්නේ බාහිර බිරිඳ වෙනයි, සැමියා වෙනයි, දරුවෝ වෙනයි, සම්පත් වෙනයි, සිතේ තියෙන සිතුවිල්ල වෙනයි. මේක දෙකක්. අර දරුවා අතාරින්න, බිරිඳ අතාරින්න, යුතුකම් අතාරින්න බුදුසමය පෙන්වන්නේ නැහැ. මෙන්න මේ සිතේ තියෙන සිතුවිල්ලේ ඇල්ම අතාරින්න කියලායි පෙන්වන්නේ. සැනසෙල්ලේ ඉන්න. ඇල්ම ඇති වුණේ කොහොමද? හොඳයි සැපයි සාන්තයි කියලා මමත්වෙන් ගැනීමෙන්. ඒකට මඤ්ඤමානෝ කියලා. ඒකට තමයි අපි දන්නේ නැති වුණාට නිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීම කියලා කියන්නේ. දැන් මේ මොහොතේ අනාගත ඵලයක් උපදිනට ඇලීමෙන් අවසන් නොකරනවට කියනවා අනිත්‍ය බලනවායි කියලා. එතකොට දිත්වයක් හැටගන්නේ තනි වෙනවා. කවුද නැතෙන්නේ? රූපේදී රූප තණ්හාව, ශබ්දේදී ශබ්ද තණ්හාව, ගන්ධේදී ගන්ධ තණ්හාව, රසේදී රස තණ්හාව, පොට්ටබ්බේදී පොට්ටබ්බ තණ්හාව, ධම්මේදී ධම්ම තණ්හාව. දැන් එතකොට ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට අනුව දොරවල් 6න්ම තණ්හාව නැමැති වඩුව මරන්න පුළුවන් නේ. ඔය ඝාතනය තමයි බුදු සමයේ නීත්‍යානුකූල වළංගු ඝාතනය. කිසිම චෝදනාවක් නැහැ, දඬුවමක් නැහැ. මොකද මේ නසන්නේ කෙලෙස්. පාවිච්චි කරන කඩුව බාහිර ලෝකයක් නෙමෙයි, විදසුන් නොවන. මිනිසෙක් වෙලා බුද්ධෝත්පාදයක සදහම් හමු කරනවා නම් මෙන්න මේ චිත්තාභ්‍යන්තරයේ ද්විත්වයෙන් අතමදවා ගැනීම කරන්න ඕන වැඩි. පිළිවෙත් පරනවා කියන්නේ ඒක. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදනවා කියන්නේ ඒක. භාවනා කරනවා කියන්නේ ඒක. විදසුන් වඩනවා කියන්නේ ඒක. එහෙනම් අපට අවස්ථාව කොයි මොහොතද තියෙන්නේ? වෙනම අවස්ථාවක් ලබා වැඩ කොක්කම ඉවර කරලා ජීවිතේ වැඩ ඉවර කරලා වෙනම අවස්ථාවක් ලබා ගන්න බෑ. හැම මොහොතම වර්තමාන අවස්ථාව. වර්තමාන අවස්ථාවේදී ඔබට අදාළ යුතුයකම් ඔබෙන් කෙරෙන්න ඕන. රැකියාවද, මව්පියන් බලා ගැනීමද, දරුවන් බලා ගැනීමද ඒවා කෙරෙන්න ඕන. ඒවා අතහැර දමා ආත්මාර්ථකාමී භාවනාවක් බුදු සමය උගන්වන්නේ නැති බව හොඳට මතක තියාගන්න. මෑතදී මට ආරංචියක් හම් වෙනවා. එක්තරා පුද්ගලයෙක් දරුවන් තිදෙනෙක් සිටින බිරිඳ සමග දාලා මහාන වෙන්න යන ලෑස්තිලු. තව තමන්ගේ පැත්තට බුද්ධාගම හදානක් තියෙනවා. මම කියලා කෙනෙක් නැත්තම් බීවා මොකද කියලාත් අහනවලු. අන්න වැරදි පැත්තට සර්පයා අල්ලගන්න හැටි. මත්පැන් බීවට කමක් නැහැ කියලා මත්පැනුත් බොනවා. මොකද මම නැති හින්දාලු.
මම නැත්තේ රහතන් වහන්සේ ගාව. එතකල් ලෝභය දේශේ මෝහේ නැමැති මුලාවටනේ මම කියන්නේ. ඒක පාලනය කරගන්න බැරිකමනේ අර තියෙන්නේ. ඒ විදර්ශනාවෙන් කරන්නේ මම නැත්තම් තණ්හාව මරානේ අනේක. එතකොට සම්පූර්ණයෙන් මම මරුණ කෙනෙක් තමයි රහතන් වහන්සේ නැත්තම් බුදුන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ ඉතුරුයි. අර දෙවන්න මැරිලා. එහෙනම් මේ ගාථා තුල සුන්දර ධර්මාගක් පෙන්නනවා. ඒකට තමයි uppannam කාම විතක්කං හටගත් uppannam ව්‍යාපාද විතක්කං හටගත් එකේදී ඒක පිළිගන්නවද ඒක ඔක්කේ ප්‍රතික්‍රියා දක්වන්න යනවද නැහැ ඉවසන්නේ නැහැ නාදි වාසයේදී පජහති බැහැර කරනවා අනිදුක්ඛානාත්ම වශයෙන් හික්මනු ලබනවා අවසන් කරනවා හෙටට ගන්න හේතු ඉතුරු නොකර අවසන් කරනවා එතකොට එයා මැරෙනවා අල්ලා නොගැනීමෙන් මමත්වෙන් නොගැනීමෙන් මේ දෙවන්නට යන්න වෙනවා අපේ හිතින් ඒ නැසීමට කෙලෙස් නැසීම කියලා කියනවා මෙන්න මේ වර්තමාන මොහොතේ එන දෙවැනි කාරණාව දිත්‍යක් බවට පත් කරගන්න නැතුව ඒකත්වයට පත් කරමින් අවසන් කරනවට ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කොහෙන්ද ගත්තේ තනි වලල්ල ගැටෙන්නේ නැහැ වලලු දෙක රත්තරන් වුණාට ගැටෙනවා නම් සද්ද එනවා උගතුන් වුණා නම් බුද්ධිමතුන් වුණා නම් ධනවතුන් වුණා නම් කියලා නෑ මමත්වයේ විශාල නම් ඉංජිනේරුවා ඉංජිනේරුවරිය අතර වෛද්‍යවරයා වෛද්‍යවරිය අතර හෙදිවරයා සහ හෙදිය අතර එහෙම නැත්නම් තව විවිධ පුද්ගලයෝ අතර මේ ද්විත්වය තුළ ගැටුම දුරදිග යනවා. ඥාතීන්ට එකතු වෙලා ඒව නැත්නම් නීතියෙන් මොනවෙන්වත් සමගි කරන්න බැරි තරම් ඈතට යනවා. මෙන්න මේක තමයි බුදු සමය පවන දුක මේක කරගන්න එපා. ඈත් කරගන්න එපා කවුරුත්. මේ ඈත් කර ගැනීම මේ මීටර ප්‍රමාණයෙන් නෙමෙයි හදවතින් ඈත් කර ගැනීම. ඈත් වෙන තරමට ගැටුම වැඩි. මේ නිසා විවාහය උගන්වන්නේ දෙන්න එක්කෙනෙක් වෙන්න කියලා මොකද ඔය? කයින් එක්කෙනෙක් වෙන්න බෑ. නමුත් අදහස් වලින් එක නම් ගැටුමක් නෑ නේද? ඒකත්වයෙන් තීරණ ගැනීමට පුළුවන් තත්වයට අපට ධර්මයේ වැටහෙන්න වෙනවා. ඒ වටහා ගැනීම තුළ ඔබට මේ කග්ගවිසාන සූත්‍රයේ මේ ගාථා දෙකේ පෙන්වන අර්ථයෙන් සිංහලෙන් කොහොමද කියන්නේ අපි? ස්වර්ණකාර පුත්‍රයෙක් විසින් ඊතා අලංකාරයෙන් සාදන කඳ වලලු කාන්තාවගේ අතේ තියෙනකොට ගැටෙනවා සද්දෙන්නේ ගැටෙනවා නිසා අන්න ඒ වගේ මට දෙවන්නේක් සමග වාසය කරන්න ගියොත් ඔහු සමග ඇලීම් ගැටීම් ඇති වෙන්න පුළුවන් ඒ නිසා ඒ ඇලීමෙන් ගැටීමෙන් ද්විත්වය තුළ පරලෝ යන්න වෙනවා ආයිති භවයේ කොහට හරි ඇලීමෙන් නම් කාමසුගතියට ගැටීමෙන් නම් දුගතිගාමයට මේකෙන් වළකින්නට මේ ද්විත්වය සමග එකතු වීමෙන් වළකින එක භාවනාවයි. ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. තවත් ගාථා 30ක් විතර තියෙනවා. තවත් ගාථාවක් දෙකක් අරගෙන තවත් දවසක කග්ග විසාන සූත්‍රයෙන් අපි කතා කරමු. අනුග්‍රහක බෞතුන් ඇතුළු සවන් දුන්නා වූ ඔබ හැම දිනාට මේ ගැඹුරින් පැහැදිලි කළා වූ තමා තුළ සිදුවෙන්නා වූ ක්‍රියාකලාපය වෙනස් කරගන්නට ධර්මයේ සරණින් ඒකත්වය ද්විත්වය මරා දමා ඒකත්වයට පත් වෙන්නට ඒ මොහොතේ හට ගන්නා වූ මමත්වෙන් ගැනීම අතහැරමින් මේ පැත්ත නිරෝධ කරන්නට අවශ්‍ය ප්‍රඥාවස විවර කරගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද මෙම ධර්මානුශාසනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා පාදුක්ක මලගල යටවතුර පදිංචි දියණිය වන WD සිරියාවති මහත්මිය මුණුබුරා අනුස්ක සංජීව සහ දූ දරුවන් විසින් දරා තිබෙන බව සඳහන් කරනවා. උන් මේ ධර්මදේශනාව මගින් පාදුක්ක උග්ගල්ලේ විසූ පරලොසෙපත් වී වසරක් සපිරෙන YR කරුණාවති මෑණියන්ද පරලොසෙපත් WD ජිනදාස පියාණන්ද WD ධර්මසිරි සොහොයුරාද WM ජයතිස්ස WM ජයවර්ධන යන ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කර ගන්නා කරන අතර පින් ගැනීමට ඇති සංසාරයේ යම් ඥාතියෙක් වෙත්තේ නම් මලමත මතක තියාගන්න පින් ගැනීමට හැකි සිහිපත් කිරීම වෙනම දෙයක් පින් ගැනීමට හැකි සංසාරගත ඥාති වූ වෙත්නම් ඒ හැමදෙනා පින් අනුමෝදන් වී ජීවිතය සුඛී සුවපත් කරගනිත්වා සංසාර දුකින් ඇතමදීමට අවශ්‍ය මංපෙත් විවර කරගන්නට මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනු ලබනවා. ධර්මදේශනාවේ දායකත්වයේ දරා මූල්‍ය දායකත්වයේ දරා ධර්මදේශනා කිරීම තුළින් ලබාගත් ආ වූ පුණ්‍ය ශක්තියින් මත පිහිටා ඔබ ප්‍රාර්ථනා කරන්න. ඔබගේ ඥාතීන්ට ඔබ කළගුණ සැලකීමක් කළා ගුණානුස්මරණයක් වශයෙන් පින් බලාපොරොත්තු වන අයත් නම් මේ දැකගෙන අනුමෝදන් වීම අනුමෝදනයයි. උන්ට දැක ගන්න පුළුවන් නම් දැකගෙන සතුටපත් වුණාම මේ ජීවිතයේ සතුටින් පිරෙනවා. ඒකට කියනවා පින් අනුමෝදන් වෙනවයි කියලා. ඒ ජීවිතයේ සැපවත් වෙනවා.
ඒක කලක් යනකොට නැති වෙන්න පුළුවන්. ඒ ලබාගත් ජීවිතය අනිවාර්යෙන් පරදත්තුප ජීවිතයක් සැපවත් වෙනවා නම් නැත්නම් පින් අනුමෝදන් වෙනවා නම් එතන ඉඳන් සසර ගමන කෙලවර කරන්න බෑ. ආපහු එයින් මිදී මිනිසත් බව ලබන්න වෙනවා. මිනිසත්ව ලබාගෙන ඒ ජීවිතයේදී කල්යාණ මිත්‍ර සේවනය ලබා මේ ඉහතින් සඳහන් කළා වූ ධර්ම න්‍යායයේ ද්විත්වයෙන් මිදෙන ආකාරයේ තේරුවන්ට ලැබීම තුළින් තමයි ඔවුන්ටත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සුවයෙන් සැනසෙන මං පෙත්වර කරන්න හේතු වෙන්නේ. ඔබ එසේ ඔවුන්ට සසර ගමන නිමා කරන්නට අවශ්‍ය ධම්මැස පෑදේවායි කියලා ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා ඔබ හැම දිනාටත් සවන් දුන් හැමටත් විශේෂයෙන් ධර්මණු වරන් ආදී හැම දිනාටමත් මේ ආනිසංසය සහ අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සහ චිර ජීවනයේ පිණිස හේතු වේවා. යන්නේන ගමන් බිමන් රැකියා ආදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු සඵල වීමට හේතු වේවා. රෝග පීඩා දුරු වීමට හේතු වේවා. කල්යාණ මිත්‍ර සේවනයේ අගේ වැටේවා. ත්‍රිලක්ෂණේ වැනි පටිච්චසම්පාද නිරෝධ වැනි දහම් කරුණකින් ඔබතර සිදුවෙන්නා වූ මේ වෙනස සිදු කර ගන්නට අවශ්‍ය අවබෝධය ලැබීම තුළින් ගෞතම ශාසනය තුළදීම ඔබට නිවන සැනසෙන මං පෙත් විවර වේවායි සාදු කියලා අදිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ